නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අප හැම දිනාගේ ජීවිතවලට වාසනාව උදා කළ අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දෙවිඳුන් නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනේ, ගොඩාක් අය තමන්ගේ ජීවිතේ දවස ආරම්භ කරනකොටම තමන් ගැනම හිතනවා, මම මහා අවාසනාවන්තයි, මම මහා කාලකන්ණියෙක්, මට කිසි භාග්‍යයක් නැහැ, මට කිසි ලක් එකක් නැහැ. මෙහෙම හිතාගෙන තමයි ගොඩාක් අය තමන්ගේ දවස ආරම්භ කරන්නේම. දවස පටන් ගන්නකොටම තමන් ගැන හිතනවා ගොඩක් අය. තමන් අවාසනාවන්ත, කාලකන්ණි, තමන් කරන මොකුත් හරියන්නේ නැති අසාර්ථක චරිතයක් කියලා කවදාවත් හිතන්න එපා. තමන් අවාසනාවන්තයෙක් කියලා හිතන්න එපා. මේ බණපදේ ඇහෙන ඔබ පින්වතුනේ අවාසනාවන්තයෙක් නෙවෙයි. මේ බණපදේ ඇහෙන ඔබ කාලකන්ණි නෑ. මේ බණපදේ ඇහෙන ඔබ ගොඩාක් වාසනාවන්ත කෙනෙක්. ඒක තේරෙවි අද මේ ඉගෙන ගන්න උතුම් බණපදේ. සද්ධර්මාලංකාරය කියන උතුම් ග්‍රන්ථය ඇසුරු කරගෙනයි අපි හිමිදිරි උදෑසනම මේ සුන්දර බණපද ශ්‍රවණය කරන්නේ. අද ආරම්භක දේශනාව, මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරනු ලබන්නේ මීට වසර 9කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු සිරිසේන පුංචි හේවා මහත්මයාට පින්පෙත් අනුමෝදනා කරන අදහසින් නොම්බර 516න් 1 රෝහලපාර හෝමාගම යන ලිපිනේ පදිංචි පින්වත් වයි පුංචි හේවා බිරිඳ, දූදරුවන්, බෑනාවරුන් දෙදෙනා, ලේලිය, මිනිපිරියන් දෙදෙනා සහ මුණුපුරා විසින් ඒ පින්වතුන්ලාගේ ධර්ම දාන දායකත්වයෙන් අද මේ සුපින්නතුන්ලාට තමන්ගේ වාසනාව ගැන අහන්න ලැබෙනවා. පින්වතුනේ, මේ ජීවිතේ අවාසනාවන්තයි, කාලකන්ණී කියලා හිතන්න අපි ගොඩාක් දෙනෙක් මූලික කාරණේ කරගන්නේ අනිත් අය දිහා බැලීම. සල්ලි තියෙන මිනිස්සු දිහා අපි බලනවා. අපිට ඉච්චර සල්ලි නෑ. අපි හිතමුත් හිතනවා, සමහරට අපි කතා වෙනවා, අපි හරි අවාසනාවන්තයි. දියුණු වෙච්ච රටවල් දිහා අපි බලනවා. අපේ රටවල් ඉච්චර දියුණු නෑ. අපි සමහරට කතා වෙනවා, එක්ක හිතනවා, අපි වගේ අවාසනාවන්තයෝ කාලකන්ණි. රූපේ ලස්සන අය දිහා අපි බලනවා. අපේ රූපේ එච්චර නෑ. අපි කතා වෙනවා. බලන්න අපේ අවාසනාව. කාලකන්ණික මොක කතා වෙනවට වඩා පින්වතුනි ගොඩක් තියෙන්නේ හිතවල. කතා වෙනවා අඩුයි. නිකන් හිතින් හිතනවා, මං අවාසනාවන්තයි, මං කාලකන්ණි, මං මොනවා කරත් හරියන්නේ නෑ, මං අත ගහන වැඩේ වරදිනවා. අපි විසින්ම අවාසනාවන්තයෙක් කියලා සම්මත කරගෙන, අපි විසින්ම කාලකන්ණියෙක් කියලා සම්මත කරගෙන, පින්වතුනේ, බුදු කෙනෙක්ගේ සදහම් පද ඇහෙන සවම්පත් තියෙන කෙනා කොහොමද අවාසනාවන්තයෙක් වෙන්නේ? බුදු කෙනෙකුගේ සද්ධර්මයේ ඇහෙන සවම්පත් තියෙන කෙනා කොහොමද කාලකන්ණි වෙන්නේ? බුදුබණ අහහා කෙනෙක් කියනවා නම් මං අවාසනාවන්තයෙක් කියලා, බුදුබණ අහහා කෙනෙක් කියනවා නම් මං කාලකන්ණියෙක් කියලා, යාට ගොඩාක් වැරදිලා. ඒ නිසා හිතට හොඳට මේ අදහස දාගන්න. කවදාවත් හිතන්න එපා ඔබ කාලකන්ණියෙක් කියලා. කවදාවත් හිතන්න එපා ඔබ අවාසනාවන්තයෙක් කියලා. සද්ධර්මාලංකාරයේ මේ උතුම් ග්‍රන්ථයේ ආරම්භක පරිච්ඡේදයක් තියෙනවා, ධම්මසොණ්ඩක කියලා. මේ ධම්මසොණ්ඩක පරිච්ඡේදයේ පළවෙනිම කතා වස්තුව ධම්මසොණ්ඩක කතා වස්තුව.
මේ ධම්මසොණ්ඩක කතා වස්තුව අපි ඉගෙන ගත්තාම තේරෙනවා අපිට අවාසනාවන්තයෝ කියලා කියනවා නම් ඒක ගැළපෙන්නේ නැහැ කියලා. ඒක උනේ පින්වතුනි මෙහෙම. අතීතේ බරණැස බ්‍රහ්මදත්ත කියලා රජෙක් රාජ්‍ය විචාරමින් වාසය කළා. දැන් මේ සිදුවීම වෙන්නේ තිලෝගුරු කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩලා ටික කාලයකට පස්සේ. ලොකු කාලයක් ගත වෙලා තිබුණේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය නාම මාත්‍රිකව පැවතුණා. බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියා. ඒ බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කළා. ඒ ධර්මය අනුගමනය කරපු පිරිසක් හිටියා කියලා මේ වගේ නිකන් නාම මාත්‍රිකව සටහන් මාත්‍රයක් වගේ තිබ්බ කාලෙක තමයි මේ සිද්ධිය. බ්‍රහ්මදත්ත රජුරෝ රජකම් කරද්දී මේ රජුරුවන්ගේ අග්‍ර මහේසිකාවගේ කුසේ අපේ මහා බෝධිසත්වයන් වහන්සේ පිරිසිඳ ගත්තා. ඒ පිරිසිඳ ගත්ත බෝසත් බබා සුදුසු කාලේ අම්මාගේ කුසේ වැඩිලා හරියට වලා ගැබකින් නික්මෙන සඳ මණ්ඩලක් වගේ ඕන්න මනුලොවේ උපන්නා. මනුස්ස ලෝකේ උපන්නට පස්සේ මේ දරු සම්පත හරීම පින්වන්තයි. මුළු රාජ්‍යයේම සැප සම්පතින් පිරී ගියා කියනවා. රාජ්‍යයට මහා ධනලාභ ලැබුණා. මහා වර්ෂා ඇදහැලිලා රට ශාස්ත්‍රීක වුණා. පින්වතුනි මේ රාජධානියේ තැනින් තැන නිධාන පහළ වුණා කියනවා. ඉතින් එහෙම පින්වන්තයෙක් උපන්නට පස්සේ පින්වන්තයාගේ පිනට අනුව පරිසරය පවා වෙනස් වෙනවනේ. ස්වභාව ධර්මයත් වෙනස් වෙනවා. එහෙම පින්වන්තයෙක් මේ උපන්නේ. ඉතින් රටේ හැමෝටම සතුටුයි. මේ පින්වන්ත කුමාරයා වැඩෙන හැටි බලාගෙන හැමෝම සන්තෝෂ වුණා. අනුපිළිවෙලින් මේ කුමාරයා වැඩුණා. වැඩිලා අවුරුදු 16 වෙනකොට පිය රජුව කල්පනා කරනවා මේ වගේ පින්සාර පුත්රුවණක් සිටියේදී මං රජකම් කරන එක හරි නෑ. ඒ නිසා මං රජකම අත්හැරලා මගේ පුතාට රජකම දෙන්න ඕන. අවුරුදු 16 දී බරණැසටම රජ වුණා. දැන් රාජශ්‍රීයට පත් වෙලා රාජ්‍ය විචාරමින් වාසය කරනකොට මේ බෝසත් කුමාරයා මේ කුමාරයාට සසර ගමනේ පුරුද්දක් විදිහට දැන් පින්වතුන්ලා දන්නවනේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ මහා බෝධිසත්වයන් වහන්සේ විදිහට සංසාර ගමනේ පෙරම් පුරාගෙන එනකොට ඒ පෙරුම් වල ආරම්භක පාරමිතාවනේ පින්වතුනේ දානය කියලා කියන්නේ. ඒ නිසා බෝසත්තුරු දන් දෙනවා. බෝධිසත්වයෝ කියලා කියන්නේ දානේ මහා පෙළහරක් විදිහට පුරුදු කරපු කෙනෙක්. බෝධිසත්වයෝ දන් දෙනකොට මේ මහ පොළොව හෙල්ලුම් කෑවා. එහෙම දන් දුන්නේ. ඉතින් බෝධිසත්වයෝ රටේ රජ වුණා විතරයි දන්ශාලා 6ක් පිහිටුවලා හොඳට දානි දුන්නා. කොටිම මිනිස්සුන්ට වැඩපළ කරන්න උවමනාවක් උන්නේ කියනවා මේ කණ්ඩ බොන්න. ඒ රජුරුවන්ගේ දන්සලෙන් තමයි කැම්බීම ඔක්කොම ලැබෙන්නේ. එතකොට මිනිස්සු හරි ආදරෙයි මේ බෝසත් රජුරුවන්ට. කාලය ගත වෙනවා. කාලය ගත වෙද්දී බෝධිසත්වයෝ විවේකයෙන් ඉද්දි කල්පනා කරනවා. මම මේ රජකමට පත් වෙලා රජසිරි විඳිනවා. රජසිරි වින්දාට මොකද්ද අඩුවක් තියෙනවා. මොකද ඒ අඩුව? තිලෝගුරු අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා බුද්ධ කියන වචනේ යාන්තමට තියෙනවා. අයියෝ මං මේ බුදුරජාණන් වහන්සේ වැසුරු කළේ නෑනේ. ඒ බුදුරජාණන් වහන්සේ කියා දුන්නලු සුන්දර ධර්මයක්. අයියෝ මට මේ බණපදයක් අහන්න ලැබුණේ නෑනේ. ඒ බුදුරජාණන් වහන්සේ කියපු ධර්මය පුහුණු කළ යුතු එකක්ලු. ඉස්සර කට්ටියක පුරුදු කරාලු. අයියෝ මට මේ බණපද අහලා පුරුදු කරගන්න බැරි වුණානේ. රාජ්‍යසැප වින්දත් මට වැඩක් නෑ. රාජ්‍යසැප ලැබුණත් මට වැඩක් නෑ. මේ මිනිස්සු ඔක්කොම මට ආදරය කළත් වැඩක් නෑ. මට බුදුරජාණන් වහන්සේ දකින්න බැරි වුණා. මට ධර්මය අහන්න බැරි වුණා. මට ඒ ධර්මය පුරුදු කරන්න බැරි වුණා කියලා දුකක් හටගත්තා. දැන් මේ දුක අතහැරෙන්නෙම නෑ. රජුරුව හරි දුකසේ වාසය කරනවා රාජමාලිගාවේ. අමාත්‍යවරු දවසක් කතා කරලා අහනවා රජතුමනි ඔබතුමා බොහොම ප්‍රීතියෙන් හිටපු කෙනෙක්.
මොකද රජතුමනි ඔබතුමා මේ දුකසේ කිව්වා අමාත්‍යවරුනි මට මේ රාජශ්‍රීයේ හිත පිහිටන්නේ නැහැ. මට වෙන ආසාවක් තියෙනවා. මොකද්ද දේවයිනි ඔබතුමාට තියෙන ආසාව? මට ආසාව තියෙන්නේ සම්බුදු බණ පදයක් අහගන්නටයි. මට බුදු බණ පදයක් අහන්න ඕන. රජතුමනි අපි බුදු බණ පදයක් අහන්න ඔබතුමාට බණ පද කියා දෙන්න අපි කිසි කෙනෙකුට හැකියාවක් නැහැ. හැබැයි රජතුමනි මේ ජම්බුද්වීපය කියලා කියන්නේ මහා සුවිශාල භූමියක්. මේකේ කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ බුදුබණ පද දන්න එක්කෙනෙක් හරි ඉන්න බැරි කමක් නැහැ. රජතුමනි අපි අනබෙර ගස්සලා අපි හොයමු කිව්වා. එතකොට රජුරෝ කියනවා එහෙනම් අමාත්‍යවරුනි කහවණු දහසක් දෙනවා කියලා අනබෙර ගස්සවපල්ලා. රජුරවන්ට බණපදයක් කියා දුන්නොත් කහවණු දහසක් දෙනවා කියලා අනබෙර ගස්සවන්න කිව්වා. දැන් හැම තැනම අනබෙර. කොච්චර අනබෙර ගැහුවත් බණක් කියලා දෙන්න කෙනෙක් නැහැ. රජුරෝ කියනවා අමාත්‍යවරු රැස් කරලා අමාත්‍යවරුනි ගාණ වැඩි කරන්නට. රජුගේ භාණ්ඩාගාරයේ තියෙන සියලු ධනය බණපදයක් කිව්වොත් දෙනවා. දැන් අනබෙර එහෙමයි යන්නේ. රජුගේ භාණ්ඩාගාරයේ තියෙන සමස්ත ධනයම ඔබට අයිති රජුට බණපදයක් කියලා දෙන්න. ආයෙ අමාත්‍යවරු රැස් කරලා කියනවා අමාත්‍යවරුනි ඒ හරි ගියෙත් නෑ. දැන් අනබෙර ගස්සන්ට රජුල මුළු රාජ්‍යෙම දෙනවා. මුළු රාජ්‍යෙම දෙනවා රජකම බණපදේ කියූ කෙනාටයි. බණපදේ කියා දෙන්න එනවා නම් කෙනෙක් රජුගේ ඔටුන්න ගලවලා ඔහුගේ හිසේ පලන්දනවා. ඒ නිසා කවුරු හරි පැමිණිලා අපේ රජුරවන්ට බණපදයක් කියන්න. දැන් අනබෙර යනවා. බණ කියන්න කෙනෙක් නෑ. පින්වතුනි එහෙම කාලා තියනවා මේ ලෝකේ. එහෙම කාලමයි වැඩි. බුදුබණ පදයක් කියා දෙන්න කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ අතිශයින්ම දුර්ලභ කාලයක්. මේ උදා වෙලා තියෙන්නේ එහෙම අතිශය දුර්ලභ කාලයක්. ගොඩාක් බණ පද ඇහෙනකොට කෙනෙකුට මේක දුර්ලභයි කියලා හිතෙන්න තියෙන්න පුළුවන්. ඒ වුණාට මේ තියෙන්නේ දුර්ලභ කාලයක්. සම්බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය ඇහෙනවා කියලා කියන්නේ ඒක මේ ලෝකේ වාසනාවන්ත කාලයක්. පිරිසුදු සද්ධර්මයේ කියා දෙන කල්යාණ මිත්‍රයෝ ඉන්නවා කියලා කියන්නේ පින්වතුනි ඒක ලෝකේ වාසනාවන්ත කාලයක්. ඔබ අපි උපන්නේ මේ වාසනාවන්ත කාලේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මහත් වූ ශ්‍රද්ධාවකින් යුක්තව කිසිම විකෘතියක් නොකර කියා දෙන කල්යාණ මිත්‍රයන් වහන්සේලා සත්පුරුෂයන් වහන්සේලා වැඩ ඉන්න කාලෙක අහෝ අපට ජන්මලාභය ලබන්නට ලැබුණානේ කියලා තමන්ගේ වාසනාව දකින්ට ඒ වාසනාව දැක ගන්න තරම් දක්ෂකමක් අපිට තියෙන්න ඕනේ. දැන් බලන්න අර රජුරෝ තමන්ගේ වාසනාව හෙව්ව හැටි. රජුරෝ මුළු රාජ්‍යෙම දෙන්නම් කිව්වා. ඒත් බණ කියන්න කෙනෙක් නෑ. අන්තිමේ රජුරෝ හිතනවා මම මුළු රාජ්‍යෙම දුන්නා කියලා කිව්වත් බණක් කියන්න කෙනෙක් නෑ. අනේ කවුරු හරි මාව හොයාගෙන පැමිණේවා. පැමිණ මට බණපදයක් කියා දී කැමතිනම් මගේ ඇස් දෙක ඉල්ලාගෙන යාවා. මට බණපදයක් කියා දී කැමතිනම් මගේ ශරීරයේ ඕනෑම අංගයක් ඉල්ලාගෙන යාවා. මට බණපදයක් කියා දී කැමතිනම් මගේ හදවත ඉල්ලගෙන යාවා. මට බණපදයක් කියා දී කැමතිනම් මගේ ජීවිතේම වුණත් ඒ කෙනා අරගෙන යාවා කියලා රජුරු මෙහෙම කල්පනා කළා. බලන්න කොච්චර ධර්මයට ආසාවක්ද. රජුරු මෙහෙම කල්පනා කළා. මේ කල්පනාව ගැන හරිම ලස්සනයි. මේ සද්ධර්මා ලංකාරය කියන උතුම් ග්‍රන්ථයේ පින්වතුනි සද්ධර්මා ලංකාරය ගැන ඔබ මතක තියාගන්න ජීවිතය අලංකාර කරන පොත කියලා. අපේ මුතුන් මිත්තෝ මේ පොත කියවලා කොච්චරනම් ජීවිතය අලංකාර කරගන්න නැද්ද? ජීවිතය අලංකාර කරගන්න කොච්චර සුන්දර කාරණා මේ ග්‍රන්ථය අන්තර්ගත වෙනවද? බලන්න රජුරෝ කල්පනා කරපු හැටි. නසෝභති යතා කාසං ජලං ධාම පතින් විනා
රජ්‍ය කරනං තථාමයිහං විනා ධම්මාන සෝභති. රෑ අහසේ තරුමාලාවෝ දකින්නට නැතිනම් ඒ අහස ලස්සන නෑ. ඒ වගේ බණපදයක් අහන්ට නැති මගේ ජීවිතේ අහෝ මේ රජකමින් වැඩක් නෑ. ඊළඟට කල්පනා කරනවා න සෝභති යතා රත්ති නිසා නාථං විනා සදා. රෑ අහකාසේ චන්ද්‍ර මණ්ඩලේ පායලා නැත්තං ඒ රෑ අහස වැඩක් නෑ. ඒක සුන්දර නෑ. ඒ වගේ රජකම් කළත් බණපදයක් අහන්ට නැත්තං මගේ මේ රජකමේ කිසි සුන්දරත්වයක් නෑ. කොච්චර සුවිශාල ශරීරයක් තිබුණත් හස්තියාට දල දෙකක් නැත්තං ඒ යථා වැඩක් නෑ. දල දෙක නැති යථා සුන්දර නෑ. ඒ වගේ ජීවිතේ මොන දේ තිබුණත් බණපදයක් අහන්ට නැත්තං ඒ ජීවිතේ සුන්දර නෑ. ඊළඟට හිතනවා යථා කල්ලෝල මාලීයන් විනා වේලං සෝභති. මහා සාගරයට වෙරළක් නැත්තං ඒ වෙරළ සුන්දර නෑ. ජීවිතයට බණපදයක් නැත්තං බණපදයක් ඇහිමේ වාසනාව නැති ජීවිතේ හරියට වෙරළක් නැති මුහුදක් වගේ කිසි සුන්දරත්වයක් නෑ. මේ අවාසනාව. මේ තමයි අවාසනාව. අවාසනාව මොකද්ද පින්වතුනි? බණපදයක් අහන්න නැති එක. සද්ධර්මය ඇහෙන්නේ නැත්තම් ඒකමයි අවාසනාව, ඒකමයි කාලකන්නිකම. ඒකමයි අසුන්දරත්වේ. රජුරෝ කල්පනා කරනවා යතා සුමණ්ඩිතෝ රාජා කපටෝනේව සෝභති. මම රජෙක් කියලා කිව්වත් ඔටුන්නක් නැත්තම් රජු සුන්දර නෑ, රජු අංග සම්පූර්ණ නෑ. ඔටුන්නනේ රජුගේ සංකේතය. රාජ්‍යයේදී රජකමට පත් වෙනකොට කියනවනේ ඒකට නේද ඔටුනු පැලඳීමේ මංගල්‍ය කියලාත් කියනවනේ. ඔටුන්න පළඳලා තමයි රජ වෙන්නේ. රජා කියලා කිව්වත් වැඩක් නෑ ඔටුන්නක් නැත්තම්. අහෝ ඒ වගේ මට මේ මොන සම්පත්තිය තිබුණත් මට රජකම, මට ධනය, මට බලය මේ ඔක්කොම තිබුණත් බණපදයක් නැති ජීවිතේ සුන්දර නෑ. එහෙම හිතුවා. අන්තිමට කල්පනා කළා ධම්මමේව සුනිසාමි. මං ධර්මේමයි අහන්නේ. ධම්මේ මේ රමතේ මනෝ. අහෝ මගේ හිත ධර්මයටමයි ඇදී යන්නේ, ධර්මෙමයි ඇලෙන්නේ. නහි ධම්මා පරං අත්ති. ධර්මයට වඩා වටින මොකුත් මේ ලෝකේ නෑ. ධම්ම මූලං තිසම්පදං. ධර්මයෙන් නේද ත්‍රිවිධ සම්පත්තියම උපද්දන්නේ. ත්‍රිවිධ සම්පත්තිය කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? මානුසිකාච සම්පatti. මනුස්ස ජීවිතේ ලබන්න තියෙන සියලු සැප. දේවලෝකේච යාරති දිව්‍ය සම්පatti. දෙවියන් අතරේ ලබන්න තියෙන සියලු සැප. ඊළඟට නිබ්බාන සම්පatti. මේ කරදර කංකටොළු හැම එකකින්ම නිදහස් වෙලා ලබන නිවන නම් වූ සම්පත්තිය. මේ හැම දෙයක්ම ලැබෙන්නේ එකම එක දෙයකින්. ඒ මොකද්ද? ධර්මය. ඒ සියල්ල ලබා දෙන එකම එක දෙය යම් තැනක නැත්තම් ආන් එතන මොනවා තිබුණත් අවාසනාවන්තයි. ආන් එතන මොනවා තිබුණත් ඒ ජීවිතේ කාලකන්ණි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැති තැන අවාසනාවන්තයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැති තැන මහා කාලකන්ණි තැනක්. එහෙමනම් දැන් ඔබේ ජීවිතේ දිහා හැරී බලන්න. මේ බණපදේ ඔබ අහනවා නම් ඔබට කියන්න පුළුවන්ද ඔබ අවාසනාවන්තයෙක් කියලා? මේ බණපදේ අහනවා නම් ඔබට කියන්න පුළුවන්ද ඔබ කාලකන්ණියෙක් කියලා? පින්වතුනි, බුදුබණ පදයක් ඇහෙනවා නම් එතන ත්‍රිවිධ සම්පත්තියම තියෙනවා. ත්‍රිවිධ සම්පත්තියම තියෙන තැන මොනවා නැතත් වාසනාවන්තයි. ත්‍රිවිධ සම්පත්තියම තියෙන තැන මොනවා නැතත් ඒ ජීවිතේ සුන්දරයි. එනිසා පින්වතුන්ලා සම්පත්තිය හරියට දකින්න දක්ෂ වෙන්න ඕන. වාසනාව හරියට දකින්න දක්ෂ වෙන්න ඕන. සුන්දරත්වය හරියට දකින්න දක්ෂ වෙන්න ඕන. අලංකාරය හරියට දකින්න දක්ෂ වෙන්න ඕන.
අපේ මුතුන් මිත්තු පින්වතුනි එහෙම දැක්කා. දැක්ක නිසානේ මේ ග්‍රන්ථයට මේ නම යෙදුවේ. මොකද්ද ග්‍රන්ථයේ නම? සද්ධර්මාලංකාරය. අලංකාර වූ සද්ධර්මය. මේ අලංකාර වූ සද්ධර්මයෙන් තමයි ජීවිතය අලංකාර කරන්නේ. බුදුරජුන්ගේ ධර්මයේ නිසා පින්වතුනි. කී දෙනෙක් නම් සුගති සම්පත් ලබන්නට ඇතිද? කී දෙනෙක් නම් සතර අපායෙන් නිදහස් වෙන්න ඇතිද? කී දෙනෙක් නම් මාර්ගඵලලාභීන් බවට පත් වෙන්නට ඇතිද? කී දෙනෙක් නම් මේ කරදර කංකටොළු හැම එකකින්ම නිදහස් වෙලා නිවනේ සැනසෙන්න ඇතිද? ඒ නිසා මේමයි සම්පත්තිය. මේමයි වාසනාව, මේ තමයි සුන්දරත්වය, මේ තමයි අලංකාරය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ දහම් පදයක් අහන්ට නැතුව තමන්ට මොකුත් එපා කියලා මහා කලකිරීමට පත්වෙච්ච නිසාම මේ රජුරුව ප්‍රසිද්ධ වුණා. ධම්ම සොණ්ඩක. දහමට සොඬ. දහමට ඇලුණු. බලන්න පින්වතුනේ මේ ලෝකේ ජීවත් වෙන එක එක මිනිස්සයා එක එක දේවල් වලට සොඬ වෙනවා. සොඬ කියලා කියන්නේ ගිජු වෙනවා. ඇලෙනවා. සමහරු සුරාවට ඇලෙනවා. අපි කියනවා සුරා සොඬ. සමහරු ස්ත්‍රීන්ට ඇලෙනවා. අපි කියනවා ස්ත්‍රී සොඬ. සමහරු තමන්ගේ ධන සම්පත් වලට ඇලෙනවා. සමහරු තමන්ගේ බලයට ඇලෙනවා. සමහරු තමන්ගේ ඨානාන්තර වලට ඇලෙනවා. සමහරු තමුන්ගේ රූපෙට ඇලෙනවා. මේ විදිහට මිනිස්සු ගිජු වෙන ඒවා එක එක විදිහ. එව්වට ගිජු වෙවි සමහරවල්ලාට මිනිස්සු පුරසාරම් දොඩනවා අහලා නැද්ද පින්වතුන්ලා? මිනිස්සු කියනවා අපිට සල්ලි භාගෙ තියෙනවා අපි තමයි ලක්කාරයෝ අපි තමයි වාසනාවන්තයෝ. එහෙම කියනවා. Tamanට දේපල සම්පත් වැඩිපුර තියෙනවා නම් කියනවා අපි ඉතින් වාසනාවන්ත මිනිස්සුනේ. එහෙම කියනවා. අපි සමහරවල්ලාට මේ මිනිස්සුන්ව මෙහෙ ඉඳලා බලාගෙන අපිත් වර්ණනා කරනවා. ඔන්න පිටරට මිනිස්සු. මේ මිනිස්සු ගමන් බිමන් යන්නේ හොඳ සුඛෝපභෝගී වාහන වලින් අපි කියනවා අපේ වාසනාවන්තයෝ. දියුණු වෙච්ච රටවල වල මිනිස්සු ඉන්නවා අපි කියනවා අපේ අයට තියෙන වාසනාව. එයයි වාසනාවන්ත අපි කියනවා. අපි වාසනාව අවාසනාව පටලගෙන. ඒ පැටලිල්ල වෙල ලියා ගන්න ඕන මුලින්ම. හැබෑවටම වාසනාව මොකද්ද? හැබෑවටම අවාසනාව මොකද්ද? ජීවිතවලට පින්වතුනි හැමදේම ලැබෙන්නේ. ඇතෙමෙකුට ලැබෙන දේ ඇතෙමෙකුට නොලැබී යනවා. ඇතෙමෙකුට නොලැබෙන දේ ඇතෙමෙකුට ලැබෙනවා. ලැබෙන දේවල් අතරේ සල්ලි ගොඩාක් ලැබිච්ච මිනිස්සු ඉන්නවා. වස්තු සම්භාර ගොඩාක් ලැබිච්ච මිනිස්සු ඉන්නවා. අපි ගත්තොත් එහෙම සමහරවිට ප්‍රසිද්ධිය ආදී පැත්ත හිතන්න. ඒවත් ගොඩක් ලැබෙන මිනිස්සු ඉන්නවා. හරි හැඩකාර රූපයක් ලැබිච්ච මිනිස්සු ඉන්නවා. කතා කරාම මේ සවම්පත් පිනා යන තරම් ලස්සන මිහිරි කටහඬක් ලැබිච්ච ස්ත්‍රී පුරුෂයෝ ඉන්නවානේ. විවිධයි. අපි ඒව දිහා බලාගෙන හිතනවා අපේ යාලට ඒවා ලැබිලා අනේ යාලා වාසනාවන්තයි කියලා. අපිට ලැබිච්ච දෙයක් තියෙනවා. අපිට ඒක පේන්නේ නැහැ. මොකක්ද අපිට ලැබිච්ච දේ? අපිට ලැබුණු දේ පින්වතුනි බුදුරජුන්ගේ සද්ධර්මය. මේක ලැබිච්ච දෙයක් නෙමෙයිද? මේ ලැබිච්ච දේ අපට ලැබුණු මහා ලාභයයි කියලා හෝ අපට අඳුන ගන්න බැරි නම් අපි ගැන කියන්න තියෙන කතාව මොකද්ද කියලා පින්වතුන්ලාටම තේරෙනවා ඇති. මැණික් ගලේ පය හැපිලා ඉන්න අන්ධයෝ වගේ. මැණික් ගලේ පය හැපිලා කියලා කියන්න බෑ මේ කාලේ තියෙන මේ සද්ධර්ම අමාවට. මැණික් ආකාරයක් උඩ ඉන්න අන්ධයෝ වගේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්කිරු ගුවන් විදුලියෙන් අපේ ගුරුදේවයන් වහන්සේගේ දහම් වැඩපිළිවෙලින් කොච්චර පිරිසිදුව පින්වතුන්ලට අහන්න ලැබෙනවද? මේ බණපද ඇහෙද්දී මෙච්චර දහම් ගොස පැතිර යද්දී කෙනෙක් හිතනවා නම් මම අවාසනාවන්තෙක් මං කාල කන්නේ කියලා. ඒක නම් මහා වැරදීමක්. ඒ නිසා පින්වතුන්ලා ආදීන් පස්සේ මේ බණපදේ ශ්‍රවණය කරපු පින්වතුන්ලා කිසිසේත් නොහිතිය යුතු එකක්. තමන් අවාසනාවන්තෙක් කාල කන්නේ කියලා. තමුන්ගේ වාසනාව දකින්න. අර රජුරෝ පින්වතුනි
ධර්මයටම සොඬ වෙච්ච නිසා ධර්මයටම ගිජු වෙච්ච නිසා ප්‍රසිද්ධුනේ කොහොමද? දහම් සොඬ කියලා. දහම් සොඬ රජුරවන්ට ටිකෙන් ටික රාජමාලිගාවම එපා වුණා. දැන් රාජමාලිගාවේ පේන කිසිම වස්තුවක් එතුමාට වටින්නේ. ඒවා බල මං වාසනාවන්තයෙක් කියලා හිතන්න තරම් බොළඳ උන්නේ රජුරුව. රජුරවන්ට පේන රන් කාසි ආභරණ වාසනාවක් විදිහට පෙවුන්නේ. තමන්ට තියෙන මහා බිල්ඩින් වාසනාවක් කියලා හිතුන්නේ. තමුන්ගේ යාන වාහන වාසනාවක් කියලා හිතුන්නේ. තමන්ට ඉන්න ප්‍රිය බිරින්දෑවරු තමන්ගේ ඥාති සමූහය වාසනාවක් කියලා හිතුන්නේ. තමන්ගේ රජකම වාසනාවක් කියලා හිතුන්නේ. රජුරෝ දවසක් අමාත්‍ය පිරිවර රැස් කළා. රැස් කළා කිව්වා අමාත්‍යවරුනි මට කුණු කෙල පිටක් තරම්වත් මේ කිසිවක් වටින්නේ නැහැ. මට වටින්නේ ධර්මයයි. ධර්මය අහන්න නැත්තම් මේ රජගෙදරක් ඇතුලේ හිර වෙලා ගත කරන එක මට කූඩුවක ඉන්නවා වගේ. මම මේ කූඩුවෙන් නිදහස් වෙලා යනවා. අමාත්‍යවරුනි ඔබලා මේ රාජ්‍ය පුළුවන් හැටියකට පාලනය කරන්න. මට මේක අදින් පස්සේ අදාළ නැහැ කියලා ඔටුන්න ගැලෙව්වා. ඔටුන්න ගලවා පසෙකින් තියලා රාජාභරණ සියල්ලම ඉවත් කරලා අතට ආයුධයක්වත් අරගන්නේ නැතුව දහම් සොඬ රජු වනයේට නික්ම ගියා. මිනිස්සු අඬා පස්සෙන් ආව කියනවා ඇයි මේ මහා පින්වන්තයෙක් මේ රාජ්‍යයට මේ බරණැස් පුරේට සකල සම්පත්තීම උදා කරවපු මහ පින්වන්තයා මේ. ඒ පින්වන්තයා දැන් යනවා. හරියට මුළු රාජ්‍යම රැකගන්න මාණික්ක රත්නේ නැතුව යනවා වගේ. මාණික්ක රත්නේ නැතුව යනවා වගේ බෝධිසත්වයෝ සියලු දෙනාම අත්හැරලා හැරිලා බලන්නේවත් නැතුව පිටත් වුණා. බෝධිසත්වයෝ මේ රාජ්‍ය සීමාව අත්හරිනකොටම මේක දැනුණා තව්තිසාවට. තව්තිසාවේ සක්දෙව් රජුගේ ඒ රාජ අස්නය පඬුපුල් අස්නය උණුහුම් වුණා. සක්දෙව්දු බලනවා මගේ මේ පඬුපුල් අස්නේ උණුහුම් වෙන්න තරම් කවරනම් සිදුවීමක් මනුස්ස ලෝකේ වෙනවද? බලනකොට සක්දෙව්දු දකිනවා හරි අසිරිමත් පුරුෂයෙක්. තමන් සන්තක සියලු සම්පත්තියත් තමන්ගේ ජීවිතයත් අත්හැර දහම් පදයක් අසනු කැමැත්තෙන් වනවැදිලා වනයේ සිටින යම් මේ යක්ෂයෙක් යම් මේ නාගයෙක් යම් මේ ගාන්ධර්වයෙක් යම් මේ රුක්ෂ දේවතාවෙක් හෝ මට බණපදයක් කියාවි කියන අදහසින් ඔහු වනගත වෙලා. මොහුගේ මේ වනගත වීම හැබෑ එකක්ද? මොහු ජීවිතය අත්හැරියේ හැබෑවටමද කියලා මම පරීක්ෂා කරන්න ඕනේ කියලා සක්දෙවිඳු හිතුවා. සක්දෙවිඳු මහා රාක්ෂස වේශයක් අරගත්තා. හිමාල පර්වතයේ ඇතුළට වෙන්න හිමාල වනයේ ඇතුළට වෙන්න ඒ සුවිශාල රාක්ෂස වේශය මවාගෙන සක්දිවිඳු ඉන්නවා. බෝධිසත්ව දහම්සොඬ රජුරෝ දැන් මේ පාරේ තමයි එන්නේ. එද්දී දැක්ක ගමන් මිනිස්සුගේ පපුව නවතින තරම් හදවත පැලී යන තරම් බිහිසුණු රාක්ෂස විලාසයක් මවාගෙන මෙහිම ඉස්සරහා දහම්සොඬ රජුරු වගේ මේ 20 ගුණයක් 30 ගුණයක් සුවිශාලයි මේ රාක්ෂයා. සාමාන්‍ය පුරුෂයෙක් නම් දැක්ක ගමන් සලිත වෙනවා. හැබැයි දහම්සොඬ රජුරුව මේ රාක්ෂයාව දැක්ක ගමන් ප්‍රීතියෙන් පිනා ගියා. හරි සන්තෝෂයක් හටගත්තා. හයියෙන් කතා කරනවා. ඇයි දැන් මේ රාක්ෂයා උඩනේ? අර කන්දක් උඩ ඉන්න කෙනෙකුට අපි කතා කරන්නේ කෑ ගහලා. ඒ වගේ දහම්සොඬ රජුරුව කෑ ගහලා කතා කළා. "ඉඹල උඹ මට කියාපන්. උඹවත් දන්නවාද බුදුබණ පදයක්? මම මේ රාජ සම්පත්තිය අත්හැරලා ආවේ බුදුබණ පදයක් අහගන්නටයි. ඔබ බුදුබණ පදයක් දන්නවා නම් මට කියාපන්" කිව්වා. එතකොට රාක්ෂයා මහ භයංකාර නාදයකින් hina වුණා. දහම්සොඬ රජුරෝ කියනවා "එම්බල තගේ සිනහව මොකද්ද?
තාම මේ සිනහ වෙන්නේ දහම් පදයක් දැනගෙනද? දහම් පදයක් දන්නේ නැතුව හිනහ වෙනවා නම් ඔය හිනහව නවත්තාපන්. දහම් පදයක් නොදැන සිනහවත් කුමටද කිව්වා. එතකොට මේ දහම්සොඬ රජුරුවන්ගේ ආමන්ත්‍රණයත් එක්ක රාක්ෂයා හිනහව නවත්තලා දහම්සොඬ රජුරුවන්ගෙන් අහනවා. එම්බා දහම්සොඬේනි මං දහම් පදයක් දන්නවා කිව්වා. හැබැයි මට මේ වෙලාවේ බණ කියන්න උවමනාවක් නැහැ කිව්වා. මට මේ වෙලාවේ උවමනාව තියෙන්නේ මගේ කුස පුරවා ගන්නටයි. ඔබට බණ කීමේ උවමනාවක් මට නැහැ. මම මේ ඔබ ඉදිරියේ පෙනී හිටියේ ඔබ ආහාරයට අරගන්නටයි. එතකොට දහම්සොඬ රජුරෝ කියනවා එම්බල මම මේ මෙච්චර දුරක් ගෙවාගෙන ආවේ බණ පදයක් අහන්න. උඹ මගේ ජීවිතය අරගනි. හැබැයි ඊට කලින් මට බණ පදයක් කියපන්. බණ පදේ අහලා ඉවරුණාට පස්සේ මගේ ජීවිතය උඹ අරගනි. මට මේ ජීවිතේ ඕනේ නැහැ. මට බණ පදයක් තිබ්බනම් ඇති කියලා. එතකොට මේ රාක්ෂයා කියනවා එහෙම බෑ. මුලින්ම මට ආහාරය ඊට පස්සේ බණ පදේ. දහම්සොඬ රජුරෝ කියනවා එම්බල නුඹ මාව ආහාරයට අරගත්තොත් බණ අහන්න කවුද ඉන්නේ? මට බණපදේ කියාපන්. බණපදේ කීවාට පස්සේ මාව අනුභව කරාපන්. රාක්ෂයා කියනවා එහෙනම් මෙහෙම කරමු. මම දැන් මෙතන ඊතා උස පර්වතයක් මවනවා. මගේ යක්ෂ එ르දියෙන් මම පර්වතේ මෙව්වට පස්සේ නුඹ ඒ මතට නැගිලා මගේ කටට පයින්න ඕන. මට බිලි වෙන්න ඕන. නුඹ පයින් අතරතුරේ මට බණපදේ කියන්න පුළුවන්. එතකොට ඔබට බණපදෙත් අහගෙන මට ගොදුරක් බවට පත් වෙන්න පුළුවන්. කැමතිද කියලා ඇහුවා. ධර්මයට කොච්චර ලැබි වුණාද කියලා කියන්නේ දහම්සොඬ රජුගේ ප්‍රීතියට පත් වෙනවා. මට බණපද ඇහෙනවා නම් බුදුරජාණන් වහන්සේ නමකගේ සද්ධර්මයේ මට ඇහෙනවා නම් මගේ ජීවිතය උඹ අරගනි. මවාපන් කිව්ව කන්ද. ඒ මොහොතේම විශාල පර්වතයක් මෙව්වා පින්තුනි. පර්වතේ මවලා මේ රාක්ෂයාම දහම්සොඬ රජු එහෙමත් නැත්නම් අපේ මහා බෝධිසත්වයන් වහන්සේව අරගෙන මේ පර්වතයේ මස්තකේ තිබ්බා. රාක්ෂයා යට ඉන්නවා. රාක්ෂයා කියනවා එහෙනම් දැන් මට බිලිපිනස පැනපන්. දහම්සොඬ රජුරෝ පර්වතයේ මස්තකේ ඉඳලා කියනවා රාක්ෂය මන් දැන් නුඹට බිලිපිනස පයින්නවා. අනේ මේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය මට ඇහෙන්න කියන්න. ඒ ධර්මයෙන් සවම්පත් පුරවාගෙන මං නුඹට බිලි වෙන්නම්. ඒ බුදුරජුන්ට මාගේ নমස්කාරය වේවා කියලා පැන්නා. අර පර්වතෙන් පහළට පැන්නා. පැන්නට පස්සේ මොනවා වෙයිද කියලා හිතුවේ නෑ. එච්චර බණපදේ අහන්න තියෙන ආසාව සාමාන්‍ය පින්වතුනි අපි අපේ ජීවිතේ මේ වගේ තීරණයක් ගන්නකොට අපි සෑහෙන්න හිතනවානේ. ඊළඟට මොනවා වෙයිද? දැන් මේ පයින් අතරේ මේ රාක්ෂයා පොරොන්දුනා වගේ බණ කියන්නේ නැති වෙයිද? කිව්වේ නැත්තම් මම පර්වතෙන් පහළට වැටලා මැරෙනවා නේද? මොකුත් නෑ. එහෙම පැන්නා. එතකොට බලන්න අපිට හිතෙන්න පුළුවන් අනේ මෙච්චර වාසනාවන්ත රජෙක් වෙලත් මොකද්ද කරගත්ත වැඩේ? මුළු බරණැසටම රජු බවට පත් වෙලා ඉඳලත් එච්චර සම්පත්තියක් තිබුණත් මොකද්ද කරගත්ත වැඩේ? සාමාන්‍යයෙන් මේ වර්තමානයේ කල්පනා කරන හැටියට නම් එහෙම හිතෙන්නේ නැද්ද? වර්තමානිකයෝ හිතන හැටියට නම් එහෙම හිතෙයි. ඒ නිසාම වර්තමානිකයෝ කියන්නේ නැද්ද මේ වගේ කතා වලට ඌව සම්පූර්ණ බොරු. ඕවා මේ මමපු සොරංගනා කතා කියලා. නොපෙනෙන ලෝකයක් විශ්වාස නොකරන ඕපපාතික සත්‍යෝ විශ්වාස නොකරන මිත්‍යා දෘෂ්ටිකයෝ ඒවා කියන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා කියන්නේ පේන ලෝකේ නොපෙනෙන ලෝකේ කියන මේ දෙකම විශ්වාස කරන මෙලොව පරලොව විශ්වාස කරන ඕපපාතික සත්වයෝ වන දෙවිවරු රාක්ෂයෝ ගාන්ධර්වයෝ විශ්වාස කරන එහෙම පිරිසක්. බුදුරජාණන් වහන්සේ මහා බෝධිසත්වයෝ කාලයේ ධර්මයේ කෙරෙහි කොතරම් ඇලුණු හිතක් තිබුණාද කියලා කියන්නේ කිසි අපේක්ෂාවක් නැතුව දහම් පදයක් වෙනුවෙන් මගේ ජීවිතේ පූජා වේවා කියලා
අර පර්වතින් පහළට පැන්නනේ. පයින්කොටම රාක්ෂස වේශයේ අතුරුදහන් වුණා අර රකුසගේ. දිව්‍ය වේශයෙන් පෙනී හිටියා. බෝධිසත්වයන්ගේ දූතින් අල්ලගත්තා. බෝධිසත්වයන් උදෙසා සුදුසු ආසනයක් දිව්‍ය එ르දිහින් මැව්වා. ඒ ආසනේ වාඩි කෙරුවා. සක්දෙවිඳු තමන් සුවිශාල ආසනයක් මවා ගත්තා. ඒ ආසනේ වැඩ හිටියා. එතකොට බෝධිසත්වයෝ කියනවා අනේ දෙව් රජුනි මම මෙතරම් දෙයක් කළේ සම්බුදු බණ පදයක් අහන ආසාවෙන්. බුදු බණ පදයක් අහන්න නැති මගේ ජීවිතේ මහා අවාසනාවන්ත ජීවිතයක්. බුදු බණ පදයක් නැහෙන මගේ ජීවිතේ මහා කාලකන්ණි ජීවිතයක්. මං කැමති නෑ අවාසනාවන්ත කාලකන්ණියෙක් වෙන්න. මට දහම් පදයක් කියා දෙන සේක්වා කියලා ඉල්ලුවා. එතකොට සක්දිවිදු එදා දහම් සොඬ රජුට 4 පද ගාතාවකින් බණ පදය කියලා දුන්නා. මොකක්ද මේ බණ පදය? අනිච්චවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති තේ සංවෝප සමෝසුකෝ. මේ ලෝකේ හටගත්තා වූ හැමදේ අනිත්‍යයි. හේතුඵල දහමින් හටගත්තා වූ දේ ඒ හේතු නැතිවීමෙන් නිරුද්ධ වෙලා යනවා. මේ අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත දේවල් වලින්ම සකස් වෙලා තියෙන සංසාරික ගමනින් යම් කෙනෙක් නිදහස් වෙනවා නම් එතන සැප තියෙනවා. මේ හේතුඵල ක්‍රියාවලියෙන් යම් මේ නිදහස් වීමක් ඇද්ද? ඒ නිදහස් වීමයි සැපය. ඔන්න ඔය විදිහට අනිච්චවත සංඛාරා කියන මේ උතුම් ගාථාව තමයි සක්දෙවිදු එදා කියා දුන්නේ. කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ උතුම් සදහම් පද එදා සක්දෙවිදු මතක තියාගෙන හිටියා. ඒ මතක තියාගෙන හිටපු බණ පදේ ওই විදිහට දහම්සොඬ රජුරවන්ට කියා දුන්නා. දහම්සොඬ රජුරෝ එදා ලබනවා ප්‍රීතියක්. මුළු සමස්ත පෘථුවියටම රජ වුණා වගේ. දෙවියන් සහිත ලෝකයටම රජ වුණා වගේ අප්‍රමාණ සතුටක් ලැබුවා දහම්සොඬ රජුරෝ. එතකොට දහම්සොඬ රජුරෝ සතුටටපත් උනේ පින්වතුනි හැබෑවටම වාසනාවන්තයා බවට පත් වුණාමයි. නිකන් වාසනාවන්තයෙක් බවට පත් නොවි තමන් වාසනාවන්තයෙක් කියලා හිතුවේ නෑ. වාසනාව හරියට අඳුනගත්තා. එනිසා අපිත් දක්ෂ වෙන්න ඕන පින්වතුනි වාසනාව හරියට අඳුනගන්න. වාසනාව කියලා කියන්නේ මොකක්ද? සම්බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය අහන්න ලැබීම. පින්වතුන්ලාට ඒ වාසනාව උදා වෙලා තියෙනවා. අපි හැමදිනාට ඒ වාසනාව උදා වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය අහන්න ලැබීමටම ඇයි පින්වතුනි වාසනාව කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයෙන් තමයි ප්‍රඥාව උපදින්නේ. ප්‍රඥාව උපදින යම් දෙයක් තියනවාද? ප්‍රඥාව උපදින දේ ලැබීම නොවේද වාසනාව? ප්‍රඥාව උපදින දේ ලැබීම තමයි වාසනාව. ඇයි එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේගෙන් දවසක් කෙනෙක් ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ජීවිතයකට තියෙන වටිනාම දේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා ජීවිතයකට තියෙන වටිනම දේ ප්‍රඥාවයි. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා ප්‍රඥාව කියන එක ලබන්නේ කොහොමද? එතකොට අපේ මහා කාරුණිකයන් වහන්සේ දේශනා කළේ ප්‍රඥාව ලැබීමට නම් නිවනට පමුණුවන අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බණපද සවන් යුග යොමාගෙන ආසාවෙන් අහන සද්ධර්මය හොඳට නුවණින් විමසන්ට ලබතේ පඤ්ඤං ඔබට ප්‍රඥාව ලැබේවි. ජීවිතේ වටිනාම දේ වන ප්‍රඥාව ලබා දෙන්නේ යම් ධර්මයකින් නම් ඒ ධර්මයේ ලැබීම නෙවෙයිද වාසනාව? ඒකමයි වාසනාව. ඒ ධර්මයේ ලැබීම නෙවෙයිද අලංකාරය? ඒකමයි අලංකාරය. ඒ ධර්මයේ ලැබීම නෙවෙයිද සුන්දරත්වය? ඒකමයි සුන්දරත්වය. ඉතින් ඒ නිසා පින්වතුනි
මේ සද්ධර්මාලංකාරය උතුම් ධර්ම දේශනා මාලාව හැම උදෑසනකම අදින් පස්සේ පින්වතුන්ලාට ශ්‍රවණය කරන්න ලැබෙනවා. සද්ධර්මාලංකාරයෙන් සොඳුරු බණපදයක් අපි ඔබට උදෑසනින්ම කියලා දෙනවා. එනිසා පින්වතුන්ලාගේ ජීවිතේ වාසනාවන්ත කරගන්න, පින්වතුන්ලාගේ ජීවිතේ තව තවත් අලංකාර කරගන්න උවමනා කරන සද්ධර්මයයි මේ ඔස්සේ අපි කියලා දෙන්නේ. නිසා හැම උදෑසනකම අනිවාර්යෙන් මේ බණපදේ ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කරලා දවසින් දවස තමන්ගේ ජීවිතේ ලස්සන කරගන්න. තමන්ගේ ජීවිතේ යම් මේ අඩුපාඩු දුර්ගුණ තියෙනවා නම් මේ සද්ධර්මයේ කියන සොඳුරු අලංකාරයෙන් ඒ අඩුපාඩු හදාගන්න. හදාගෙන හැබෑවටම ලස්සන, හැබෑවටම සුන්දර, හැබෑවටම සැප විඳින, හැබෑවටම වාසනාවන්ත මනුස්ස ජීවිතය පින්වතුන් උපදව ගන්න උත්සුක වෙන්න. මේ බාහිර ලෝකෙ පින්වතුනි මිනිසුන්ට ලැබිලා තියෙන දේවල් මරණයත් එක්ක අහිමි වෙනවා. අපි ගොඩාක් වාසනාව කියලා හොයන දේවල් මරණයත් එක්ක අහිමි වෙනවා. අපි ළඟ තියෙන වස්තු අරන් යන්නේ අපි. අපි ළඟ තියෙන ධනෙ අරගෙන යන්නේ නෑ අපි. අපේ නිලතල අපි අරන් යන්නේ. තානාන්තර අරන් යන්නේ. අපේ ප්‍රසිද්ධිය අපිට අරන් යන්න බෑ. අපි වටේ යන්තාක් දේවල් තියනවාද මේ ලෝකේ? මොකද අපිට අරන් යන්න බෑ. ඊළඟට අපිත් එක්ක ඉන්නවනම් ඥාති සමූහය කොච්චර ආදරය කරත් අරන් යන්න බෑ. අපේ හුරතලුන් කොච්චර ආදරය කරත් අරන් යන්න බෑ. කොටින්ම අපිට අපේ ජීවිතේවත් S2 පියාගන්න දවසට අරන් යන්න බෑ. මේ කුණු කය පවා අපිට මෙහෙ දාලා යන්න වෙනවා. මේ ශරීරය අපි කොච්චර ආදරය කරත් අපි සමහරවිට ශරීරයේ ලස්සන වුණොත් එහෙම වාසනාවන්තයෙක් කියලා හිතනවනේ. අපි රූප ස්වභාවයෙන් ලස්සන ස්ත්‍රී පුරුෂයන්ව පෙන්නලා අපි කියනවා බලන්න යාගේ ලස්සන, යා කොච්චර වාසනාවන්තද. මිහිරි හඬ අහලා අපි කියනවා බලන්න යාගේ කටහඬේ ලස්සන කොච්චර වාසනාවන්තද කියලා. හැබැයි මරණ ඉස්සරහා ඒවා අහිමි වෙන්නේ නැද්ද? අහිමි වෙනවා. මරණ ඉස්සරහා එකක් දාලා යන්න වෙනවා. එනමුත් ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සොඳුරු ශ්‍රී සද්ධර්මයේ අසා ඒ ධර්මයේ තුලින් ඔබ ජීවිතේ ප්‍රඥාව ඇති කරගත්තොත් පින්වතුනේ මරණයටවත් බෑ ප්‍රඥාව අහිමි කරන්න. මරණයටවත් බෑ ප්‍රඥාව අහිමි කරන්න. හේතුව ප්‍රඥාවෙන් තමයි මරණය පවා පරදවන්නේ. මරණය ජයගත්ත මුනිවරු බිහි වුණේ සම්බුද්ධ ශාසනයේ මේ ශ්‍රී සද්ධර්මයේ. මරණය පරදවා ඒ උත්තමය ජයගත්තා. අප තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මරණය පරදවා පිරිනිවනින් සැනසුණා. අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක රහතන් වහන්සේලා මරණය පරදවා පිරිනිවනින් සැනසුණා. මරණය පෙරද වූ මුනිවරු බිහි වුණේ මේ සද්ධර්මය නිසා. එහෙනම් පින්වතුනි, ඒ සද්ධර්මයයි අපි මේ ලැබූ දුර්ලභ මනුස්ස ජීවිතය අපිට මේ විදිහට අහන්න ලැබෙන්නේ. අපි ගැනම තේරුම් ගන්න ඕන අපි කොයිතරම් වාසනාවන්තයෝද, අපිට උදා වුණේ කොයිතරම් වාග්යක්ද කියලා. ඒ ගැන සද්ධර්ම අලංකාරයේ පොතේ මේ දම්බ සොණ්ඩක වස්තු අවසන් කරනකොට මෙන්න මෙහෙම සඳහන් වෙනවා. ඉති අමිත සිරින් වා ජීවිතං වාපි සන්තෝ න සුමරිය පසත්තං ධම්ම මේවා චරಂತಿ තනුතර විභවානං අප්පමායූනා මම්බෝ ඉහ කුසල පමාදෝ කෝනු තුම්හා දිසානං. ඒකේ අර්ථය ඒ නිසා සජ්ජනේනි ඊතා ස්වල්ප වූ සම්පත් ඇතිව මන්ද ආයුෂක් ඇති කාලයේ උපන්නා වූ තොපවැන්න උන්ට දැන් බණ ඇසීම් ආදී කුසල කර්මයන්හි ප්‍රමාද වීම ඒකාන්තයෙන්ම නුසුදුසු වන්නේය. මේ ඊතා කෙටි ආයුෂක් ලබලා තියෙද්දි මේ කෙටි ආයුෂය ඇතුලේ ලැබිච්චි මහා වටිනා දෙය සද්ධර්මය අහන්න ලැබීම, ඒ ධර්මය හැසිරෙන්න ලැබීම, මේක අහිමි කර ගන්නවා කියන එක කිසිසේත් ගැලපෙන්නේ නැහැ කියනවා. ඒ නිසා දිය යුතු යම් මේ දාන වස්තුවක් නැතිව තමන් මොකුත් නැති අන්ත අසරණෙක් විදිහට උපන්නත් මේ කාලේ බලන්න මේකේ වටිනාකම.
තමන්ට දානයක් දී ගන්නවත් දෙයක් නැතුව අන්ත අසරණයෙක් විදිහට තමන් උපන්නත් සර්වඥයන් වහන්සේ විසින් වදාරන ලද මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ මට අහන්නට වාසනාව ලැබුණා නොවේ කියා සිතා ඒ ධර්මයේ කෙරෙහි පහන් සිතින් ධර්මයේම අසා තමන්ගේ ජීවිතේට සුගති සම්පත්තියත් මෝක්ෂ සම්පත්තියත් කියන දෙක ළඟා කරගන්න දක්ෂ වෙන්න ඕන කියලා තමයි මේ සද්ධර්මාලංකාරයේ ධම්මසොණ්ඩක වස්තුව නිමාවටපත් වෙන්නේ. ඉතින් අද ආරම්භක දේශනාවේදී ඔබට බොහොම වටින කාරණාවක් ඉගෙන ගන්න ලැබුණේ ධර්මය අහන කෙනා වාසනාවන්තයා කියලා. එහෙනම් තමන්ගේ වාසනාව දවසින් දවස පාද ගන්න. තමන්ගේ වාසනාව දවසින් දවස පාදා ගැනීම උදෙසාමයි මේ සද්ධර්මාලංකාරයේ උතුම් වැඩසටහන. ඉතින් පින්වතුන්ලා හැමදෙනාට මේ ලැබූ දුර්ලභ මනුස්ස ජීවිතේ තමන්ගේ වාසනාව පාදාගත් වාසනාවන්තයෝ බවට පත් වෙන්න. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක ශ්‍රාවිකාවෝ බවට පත් වෙන්න වාසනාව ලැබිත්වා. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් අපි අනුමෝදන් කරමු. සියලු දෙවිවරුන්ට සක්දෙවිඳුන් ප්‍රධාන සතරවරන් දෙවිවරු සෙන්පති දෙවිවරු අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලුම දෙවිවරු සතුට සිත් ඇතිව පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ අප හැම දෙනාවම සුරකිත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දෙවිඳුන් හට පින් අනුමෝදන් වන දුක් නිරෝග සුවයත් දීර්ඝායුෂ සම්පත්තියත් ලබත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මීට වසර 9කට ඉහතදී මේ පරිලෝයන්ට ඉදිච්ච පින්වත් සිරිසේන පුංචි හේවා මහත්මයාට අනුමෝදන් වෙලා ඒ මහත්මයාගේ පරලෝක ජීවිතේ ඒකාන්ත වශයෙන් සැපයටපත් වෙත්වා. අද ධර්ම දානය සිදු කරන පින්වතුන්ලා හැමදෙනා නමින් මේයන්ට යෙදුණු සියලු ඥාතීන් පින් අනුමෝදන්ව පරලෝක වශයෙන් සැපයටමපත් වෙත්වා. ඉක්මන් භවයකදීම සසර දුකින් අත් මිදේවා කියන අදහසින් පින් අනුමෝදනා සිදු කරමු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ අද ධර්ම දානමේ පින සිද්ධ කළ නම්බර 516න් 1 රෝහලපාර හෝමාගම යන ලිපිනේ පදිංචි පින්වත් වයි පුංචි හේවා මහත්මිය දූ දරුවන් බෑනාවරුන් ලේලිය මිනිපිරියන් සහ මුණුපුරා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට අනුමෝදන් වෙලා සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ සම්පatti ලබත්වා. පින්වතුන්ලා හැම දෙනාට තම තමන්ගේ ජීවිතවල රැකිරක්ෂා ව්‍යාපාර ආදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන සැනසෙල්ලේම ජීවිත ගත කරන්නට ලැබෙත්වා. කල්යාණ මිත්‍ර ඇසුර ලැබමින් තව තවත් මේ සොඳුරු ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට හැම දිනාට වාසනා සම්පත්තිය ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට සුපින්වත් ඔබ හැම දිනාට ගෞතම සාසනය තුල බුදුරජාණන් වහන්සේගේ සොඳුරු ශ්‍රී සද්ධර්මයේ නිතර නිතර ශ්‍රවණය කරමින් තමුන්ගේ ජීවිතයට වාසනාව භාග්‍ය කැඳා ගන්නා හැබෑම වාසනාවන්තයෝ බවට පත් වෙන්න භාග්‍ය උදා වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.